ද්වේපුතේ අපි පරිච්ඡේදය 4 chapter 4 ආරම්භ කරන්නයි මේ හදන්නේ. ඔබට කලින් පරිච්ඡේදයේදී මතක ඇති අපවර්තක වන වර්ධක සහ අපවර්තක නොවන වර්ධක පිළිබඳව අප සාකච්ඡා කරා. දැන් මේ කාරකාත්මක වර්ධක පොදුවේ ගත් කල විවෘත පොඩු අවස්ථාව හෝ සංවෘත පොඩු අවස්ථාවේදී මේ කාරකාත්මක වර්ධකය මොන වගේ අවස්ථා සඳහාද ප්‍රායෝගිකව යොදාගන්නේ කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරන තමයි මේ අපි උත්සාහ කරන්නේ. සංසන්දකයක් යනු පරිපතයක යම් ස්ථානයක ඇති වෝල්ටීයතාව තවත් වෝල්ටීයතාවක් සමග සංසන්දනය කර එක් වෝල්ටීයතාව අනෙකට වඩා අඩු වැඩි බව තීරණය කළ හැකි පරිපතයකි. ඒ වෝල්ටීයතාව තව එකකට වඩා අඩු වැඩි බව තීරණය කරන්න පුළුවන් පරිපතයක්සේ අපි ගන්නවා. දැන් මේ පරිපතය ගත්තාම R3 R4 විභව ભેදනයක් තිබෙනවා. R2 R1 විභව ભેදනයක් තියෙනවා. මේ විභව බෙදීමක් මගින් V2 ස්ථානයේ සහ මේ කතා කරන V1 ස්ථානයේ වෝල්ටීයතාවන් දෙක පාලනය කරනු ලබනවා. ඊට ගැළපෙන පරිදි මෙන්න මේ ස්ථානයේ V0 වෝල්ටීයතාවය සකස් කරගන්නවා. මෙතන තියෙනවා V1, මෙතන තියෙනවා V2, මෙතන තියෙනවා V0. මේ V1 ඍණ V2 අන්තරයට අන්තරයට ගැළපෙන පරිදි V0 සකස් කර ගැනීම සිදු වෙනවා. V1 ඍණ V2 අන්තරයට ගැළපෙන පරිදි කවුරු සකස් කර ගැනීමද? V0 සකස් කර ගැනීම සිදු කරනවා. මේ සඳහා VS ධන විභවයක් සහ මේ පැත්තට VS ඍණ විභවයක් ලබා දීම සිදු කරලා තියෙනවා. සැපයුම් විභවයක්. සැපයුම් විභවයක් ලබා දීලා V1 ඍණ V2 අන්තරයට ගැළපෙන පරිදි V0 සකස් කර දීමක් තමයි මේ සිදු කරනු ලබන්නේ. දැන් මෙහිදී මේ විචල්්‍ය ප්‍රතිරෝධකයක් R4 විචල්්‍ය ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරලා මෙන්න මේ V1 ස්ථානයේ විභවය වෙනස් කරනවා. මේ විභවය වෙනස් කරන අවස්ථාවේදී V1 ඍණ V2 අන්තරය වෙනස් වීමෙන් ඊට ගැළපෙන පරිදි V0 ධන සංතෘප්තියක් ඍණ සංතෘප්තියක් වී අදාළ ප්‍රතිදානය නිවැරදි ආකාරයෙන් ලැබීමක් තමයි මේ සිදුවන්නේ. දැන් මේ අවස්ථාව අපි කියනවා කාරකාත්මක වර්ධකය සංසන්දකයක් ලෙස යොදා ගැනීම සඳහා ප්‍රායෝගික උදාහරණයක්. මේ උදාහරණය භාවිතා කරමින් මේ කාරකාත්මක වර්ධකය මේ උදාහරණය භාවිතා කරමින් අපිට බොහෝ අවස්ථාවලදී ගණන් සුළු කිරීමට මේ උදාහරණයට අදාළව සිදු කරන්න වෙනවා. අපි ඉදිරියේදී සමාලෝචන ප්‍රශ්නවලදී මේ ආකාර ගණන් පිළිබඳව අවධානය යොමු කරමු. ඉහත රූපයේ පෙන්වා ඇති මේ ආකාරයට කියනවා ඉහත රූපයේ පෙන්වා ඇත්තේ එවැනි සංසන්දක පරිපතයකි. ඒ සංසන්දනය කිරීමට අවශ්‍ය වෝල්ටීයතා දෙකෙන් එකක් V1 කාරකාත්මක වර්ධකය අපවර්තක නොවන ප්‍රදානයටත් අනෙක V2 අපවර්තන වන ප්‍රදානයටත් සම්බන්ධ කර ඇත. දැන් ඔන්න අපවර්තක නොවන ප්‍රදානයට සහ අපවර්තක වන ප්‍රදානයට නොවන ප්‍රදානයට මේ දෙකට V1 V2 වෙන වෙනම සම්බන්ධ කර දීලා තිබෙනවා. එෙහිදී මෙම පරිපතයේ R1 R2 2 කිලෝ ඕම්ද R3 10ක් කිලෝ ඕම්ද වන අතර R4 100ක් කිලෝ ඕම් විචල්්‍ය ප්‍රතිරෝධකයක්ද යයි සලකමු. එවිට අපවර්තක ප්‍රදානයේ වෝල්ටීයතාවය V2 4.5ක් වෙනවා. V2 කොච්චරක් වෙනවද? මෙන්න මේ V2 අගය 4.5ක් වෙනවා. 4.5ක් වෝල්ට් වෙනවා V2 අගය. විවෘත පුඩු අවස්ථාවේ 4.5ක් වෙනවා. ඊළඟට මෙම 4.5 වෝල්ටීයතාවය සංසන්දනය කරනුයේ R3 සහ R4 ප්‍රතිරෝධ දෙක අතර පවතින වෝල්ටීයතාවය V1 එනම් අපවර්තක නොවන ප්‍රදානයේ වෝල්ටීයතාවය සමගය. V1 එනම් අපවර්තක නොවන ප්‍රදානයේ වෝල්ටීයතාවය සමග සංසන්දනය කරනවා. මේ පරිපතයේ කාරකාත්මක වර්ධකය සම්බන්ධ කර ඇත්තේ ප්‍රතිපෝෂණ රහිත වන නිසා වෝල්ටීයතා ලාභය ඉතා විශාලයි. දැන් මේ තියෙන්නේ මොන අවස්ථාවේද? විවෘත පුඩු අවස්ථාවේද සංවෘත පුඩු අවස්ථාවේද? විවෘත පුඩු අවස්ථාවේ. මේ අවස්ථාවේ වෝල්ටීයතා ලාභය ඉතා විශාල අගයක් වන බව දැන් ඔබ දන්නවා. දැන් මේ පරිපතය ගත්තහම එම නිසා ප්‍රධාන අග්‍ර දෙක අතර අන්තරය V1 ඍණ V2 අන්තරය ඉතා කුඩා වුවද කාරකාත්මක වර්ධකයේ ප්‍රතිදානය
සන්තුෂ්ත වේ. දැන් මේ අවස්ථාවේ ගත්තහම මෙන්න මේ ආකාරයේ ගත්තහම සන්තුෂ්ත තත්වයටපත් වෙනවා මේ. සන්තුෂ්තයි. ධන V නෝට් සෙට් වෙනවා. මේ පැත්තෙන් ගත්තහම ඍණ V නෝට් සෙට් වෙනවා. ධන V නෝට් සෙට් සහ ඍණ V නෝට් සෙට් අතර මේ දෙක විචරණය වෙලා මේ V1 ඍණ V2 අන්තරය V1 ඍණ V2 අන්තරයට ගැලපෙන පරිදි ධන V නෝට් සෙට් ඍණ V නෝට් සෙට් ආකාරයට වෙනස් වන බවක් තමයි මෙහිදී පේන්න තියෙන්නේ. එම වෝල්ටීයතා අන්තරය ධන V1 ඍණ V2 විශාලයි බිඳුව නම් ප්‍රතිදානයෙන් සන්තුෂ්ත අගය ධන 9ක් V1 අතර වෝල්ටීයතා අන්තරය ඍණ නම් ප්‍රතිදානීය සන්තුෂ්තය ඍණ අගයට පත් වෙනවා. දැන් මේ V1 ඍණ V2 අගය ධන නම් ධන 9ක් V වෙනවා. ධන 9ක් V වෙනවා. V1 ඍණ V2 අගය ඍණ නම් ඍණ 9ක් V අගයෙන් සන්තුෂ්ත වෙනවා. එතකොට මෙයාගේ ප්‍රතිදානය V නෝට් මොකක් වෙනවද? ධන 9ක් V ඍණ 9ක් V ධන 9ක් V ඍණ 9ක් V අතර විචලනය වෙනවා. අන වෝල්ටීයතා අපි සංසන්දනය කර ගැනීම V නෝට් එක අපිට බලන්න පුළුවන්. ප්‍රතිදානයේ ලැබෙන වෝල්ටීයතාවයත් එක්ක ප්‍රදානයෙන් ලැබෙන අගයන් දෙක සංසන්දනය කරන්න පුළුවන්. V1 ද විශාල V2 ද විශාල V1 ද විශාල V2 ද විශාල. මෙන්න මේ උදාහරණයට අනුකූලව මේ සඳහා අගයන් ලබා දී R1 ට R2 ට R3 ට R4 ට අගයන් ලබා දී ඒ අගයන්ට අනුව V1 V2 ගණනය කරමින් ප්‍රතිදාන වෝල්ටීයතාවය සමග ප්‍රදාන වෝල්ටීයතාවයන් සංසන්දනය කිරීමේ හැකියාවක් මෙහිදී ඇති වෙනවා. දැන් අපි තවත් ඉස්සරහට යනකොට පළමුව R1 විචල්්‍ය ප්‍රතිරෝධය අගය ශුන්‍ය ලෙස සකස් කර ඇති අවස්ථාව සලකමු. එවිට අපවර්තක නොවන ප්‍රදානයේ වෝල්ටීයතාවය V1 ශුන්‍ය වනු ඇත. R4 විචල්්‍ය ප්‍රතිරෝධයේ අගය ශුන්‍ය වන විට V1 ශුන්‍යයි. V1 ශුන්‍ය වෙනවා. මෙයාගේ ප්‍රතිරෝධය බිඳුවක් වන විට මෙතන ප්‍රතිරෝධය V1 අගය මෙන්න මෙතන විභවය බිඳුවක් වෙනයි. මේ හරහා විභව බැස්මක් නැහැනේ. ඒ නිසා සම්පූර්ණ විභව බැස්ම පවතින්නේ කවුරු හරහාද? R3 හරහා. හොඳට තේරුම් ගන්න ධාරා විද්‍යුතය. එතකොට මෙතන විභවය කොච්චරක් වෙනවද? බිඳුවක් වෙනවා. මෙයා ටික ක්‍රමයෙන් R4 විචල්්‍ය ප්‍රතිරෝධයගේ ක්‍රමයෙන් වැඩි කරන විට මෙතන විභවය මොනවා වෙන්න පටන් ගන්නවද? ක්‍රමානුකූලව ටික වැඩි වෙන්න පටන් ගන්නවා. ක්‍රමානුකූලව එයාගේ විභවය ක්‍රමානුකූලව ටිකෙන් ටික මොනවා වෙන්න පටන් ගන්නවද දුවේ පුතේ? වැඩි වෙන්න පටන් ගන්නවා. මේ අවස්ථාවේදී V1 V2 කුඩායි බිඳුව නිසා ඍණ 9ක් V වේ. ඒ වගේ අවස්ථාවේදී V1 ඍණ V2 අගය V1 ඍණ V2 අගය. ඇයි දැන් V1 බිඳුවනේ. ඒතර V2 අගය ධන වෙලා ඍණත් එක්ක ගුණ වෙනකොට එයාගේ V1 ඍණ V2 අගය ඍණ වෙනවා. ඒ නිසා ඍණ සන්තුෂ්ත වෙලා ප්‍රතිදානය මොකක් වෙනවද? ඍණ 9ක් V වෙනවා. දැන් ක්‍රමයෙන් වෝල්ටීයතාවය V1 අගය ටික වැඩි කරගෙන යන විට V1 ඍණ V2 අගය ධන වෙන්න පටන් ගන්නවා. V1 ඍණ V2 අගය ධන වෙන්න පටන් ගන්න අවස්ථාවේදී මොනවා වෙනවද? V1 ඍණ V2 අගය ධන වෙන්න පටන් ගන්න අවස්ථාවේදී එයා ධන සන්තුෂ්තයක් කරා ළඟා වෙනවා. එයා කවුරු කරා ළඟා වෙනවද? ධන සන්තුෂ්තයක් කරා ළඟා වෙනවා. V අගය ක්‍රමයෙන් ඔන්න වැඩි කරගෙන යන අවස්ථාවේදී. එහෙනම් ඍණ 9 සිට ඍණ 9 ධන 9 ඍණ 9 ධන 9 අතර ඔන්න මෙයා වෙනස් වෙන්න පටන් ගන්නවා. නමුත් එම V2 අගය වඩා යාන්තමින් හෝ වැඩි වූ සැනින් V1 ඍණ V2 කුඩා වන නිසා ප්‍රතිදානයේ අගය ධන 9ක් V බවට පත්වේ. මේ නිසා ප්‍රතිදානයේ අගය ධනද නැතහොත් ඍණද යන්න අනුව අපට V1 විශාලයි V2 නැතහොත් V1 විශාලයි V2ද යන්න තීරණය කරන්න පුළුවන්. සන්තුෂ්තය අනුව ධන සන්තුෂ්තය අනුව අපිට තීරණය කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට මෙයාට වඩා මෙයා විශාලද එහෙම නැත්නම් මෙයාට වඩා මෙයා විශාලද යන්න ආකාරය මේ වෝල්ටීයතා දෙක සංසන්දනය කිරීමේ හැකියාව මෙන්න මේ අනුව අපට ලැබෙනවා.
වෝල්ටීයතාවන් දෙක සංසන්දනය කිරීමේ හැකියාව අපට ලැබෙනවා. V1 විශාලයි V2ද V1ට වඩා V2 විශාලයිද යන්න අනුව මේ වෝල්ටීයතාවන් දෙක ඊටාම නිවැරදිව සංසන්දනය කිරීමේ හැකියාව ඔන්න දුවේ පුතේ අපට ලැබෙනවා. ඊළඟට වෝල්ටීයතා සංසන්දක කොහොමද භාවිතා වෙන්නේ? මේ ආකාරයත් පිළිබඳව අපි උදාහරණ සහිතව පැහැදිලි කරමු. විවිධ සංවේදකවල සංවේදීතාවය වර්ධනය කර ගැනීම සඳහා වෝල්ටීයතා සංසන්දක භාවිතා කළ හැක. මේ වෝල්ටීයතා මට්ටමක් සැසඳීමට අවශ්‍ය නම් එක් ප්‍රධානයකට ආශ්‍රිය වෝල්ටීයතාවක් රිෆරන්ස් වෝල්ටේජ් ලබා දී ඊට සාපේක්ෂව අදාළ වෝල්ටීයතා මට්ටම් අනිත් අගයට යොමු කරනු ලැබේ. දැන් අපි වෝල්ටීයතා සංසන්දනය කරනකොට කිසියම් මට්ටමක් වෝල්ටීයතාවක් ලබා දීලා ඊට වඩා අඩු වෙනවද ඊට වඩා වැඩි වෙනවද? ඒ වෝල්ටීයතාවට වඩා අඩු වෙනවද වැඩි වෙනවද කියන කාරණාවත් එක්ක අපිට පුළුවන් වෝල්ටීයතාවන් සංසන්දනය කරන්න. ඒ සඳහා මෙන්න පරිපථයක් නිර්මාණය කරලා තියෙනවා. මේ පරිපථයට භාවිතා කර තිබෙන්නේ LDR එකක්. LDR එකක් light dependent resistor එකක්. මොකද භාවිතා කරලා තියෙන්නේ LDR එකක්. එහෙම නැත්නම් light dependent resistor එකක් භාවිතා කරලා තිබෙනවා. මේ light dependent resistor එක භාවිතා කරමින් ආලෝකයට අනුව මෙයාගේ ප්‍රතිරෝධීතාව වෙනස් කරගන්නවා. ආලෝකයට අනුව මෙයාගේ ප්‍රතිරෝධීතාව වෙනස් කරගත්තාම මෙන්න මේ කියන ස්ථානයේ විභවය වෙනස් වෙනවා. මෙයා V2 කියලා ගමු. මෙයා කවුරු කියලා ගමුද? V1 කියලා ගමු. දැන් V1 නියතද නැද්ද වෝල්ටීයතාවය? V1 වෝල්ටීයතාව නියතයි. V1 විභවය නියතයි. අපි වෝල්ටීයතාවය කියනට වඩා විභවය කියන වචනය ඉතා වැදගත් වෙනවා. විභවය නියතයි. මේ ප්‍රතිරෝධ දෙක වෙනස් වෙන්නේ නැති නිසා. නමුත් LDR එකට අනුකූලව V2 විභවය නිරන්තරයෙන් වෙනස් වෙනවා. ආලෝකය අඩු වැඩි වීම මත. ඒ අනුව V1 ඍණ V2 අගය වෙනස් වෙනවා. V1 ඍණ V2 අගය අන්තරය වෙනස් වෙලා මෙය ධන වීමක් මෙය ඍණ වීමක් සිදු වෙන්න පටන් ගන්නවා. මෙය ධන වීමක් සහ ඍණ වීමක් සිදු වෙන්න පටන් ගන්නවා. එයා ධන වීමක් සහ ඍණ වීම. ඊට අදාළව මෙන්න මෙයාගේ පැත්තේ මේ ආකාරයට V0 set සංතෘප්තය ධන වීමක් හෝ ඍණ වීමක් සිදු වෙනවා. සංතෘප්තය ධන වීමක් හෝ ඍණ වීමක් සිදු වෙනවා. පැහැදිලි ඇති. ඉහත පරිපතයේ ඒ වගේම කියනවා ඉහත පරිපතයේ අපවර්තක නොවන අග්‍රයේ වෝල්ටීයතාවය 5කි. LDR විතර අඳුර වැටෙන විට එහි ප්‍රතිරෝධය වැඩි වන නිසා අපවර්තක අග්‍රයේ වෝල්ටීයතාවය ටික ටික වැඩි වෙන්න පටන් ගන්නවා. එය 5ක් වී ඉක්ම වූ විට ප්‍රතිදාන වෝල්ටීයතාවය ශුන්‍ය වන නිසා LED දැල්වේ. ප්‍රතිදාන වෝල්ටීයතාවය ශුන්‍ය වන නිසා ඔන්න ටිකෙන් ටික ප්‍රතිදාන වෝල්ටීයතාවය ප්‍රතිදාන වෝල්ටීයතාවය වැඩි වෙන්න පටන් ගන්න විට LED දැල් වෙන්න පටන් ගන්නවා. මේ ආකාරයට LED දැල් වෙන්න පටන් ගන්නවා. දැන් මෙතන LED සකස් කරලා තිනවා, සම්බන්ධ කරලා තිනවා. ඒ LED ගැළපෙන වෝල්ටීයතාවක් ලැබුණ අවස්ථාවේදී LED දැල් වෙන්න පටන් ගන්නවා. එහෙමනම් මේ LED එක්ක ඔන්න මේ LED සම්බන්ධ වීමේදී වෝල්ටීයතාව ලැබෙනකොට මෙයා දැල් වෙන්නේ එක්ක පෙර නැඹුරු වෙන විට පෙර නැඹුරු වන අවස්ථාවේදී. එහෙම නැත්නම් මෙයා දැල් වෙනවා පසු නැඹුරු වන අවස්ථාවේදී. මෙයා පෙර නැඹුරු වීම පසු නැඹුරු වීම PN සංදියක් නේ තියෙන්නේ. පෙර නැඹුරු වීම පසු නැඹුරු වීම අනුව මෙයා දැල් වෙනවාද නැද්ද කියන කාරණාව තීරණය වෙනවා. ඔබට විභාගෙදී මෙන්න මේ સિદ્ધාන්තය ආශ්‍රිතව තමයි ගැටලුවක් ඉන්නේ. දැන් අපි මෙහිදී સિદ્ધාන්තයේදී ඔබට විස්තර කරනවා කොහොමද වෙන්නේ. මේ ප්‍රතිරෝධ අතර තියෙන සම්බන්ධතාවය මෙයාගේ සිදුවන ක්‍රියාදාමය විස්තර කරනවා. විභාගයට අහන්නේ ගානක්. මේ වාට අගයන් දීලා V1 V2 අන්තරයත් ඊට ගැලපෙන V0 අගයත් නිවැරදි ආකාරයෙන් සම්බන්ධ කිරීමක් තමයි මෙහිදී සිදුවන්නේ. ඊට ගැලපෙන පරිදි නිවැරදි අගයන් සෙවීමේ ක්‍රමවේදයක් තමයි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. අපි තවත් ඉදිරියට ගමන් කිරීමේදී උෂ්ණත්ව සංවේදක පරිපතයක් ලෙසත් අපිට මෙය භාවිතා කිරීමේ හැකියාවක් තිබෙනවා. මොකද්ද පුතේ? උෂ්ණත්ව සංවේදක පරිපතයක් ලෙස. දැන් මෙන්න මෙතෙන්ට තියෙනවා NTC
මේ NTC උෂ්ණත්වය අනුව මෙයාගේ ප්‍රතිරෝධය වෙනස් වන උපාංගයක්. උෂ්ණත්ව සංවේද පරිපථයක්. එතන මෙයාගේ උෂ්ණත්වය වෙනස් වීම මත මෙන්න මේ කියන ස්ථානය V2 විභවය වෙනස් වෙනවා. ඒ වගේම මෙතන V1 විභවය නියතව පවතිනවා. එතන V1 V2 ගෙන් V1 විභවය වෙනස් වෙන්නේ නැහැ. V2 විභවය වෙනස් වෙන එකට හේතුව ඊට පහළින් තිබෙන මෙන්න මෙයාගේ තිබෙන ප්‍රතිරෝධී අගය වෙනස් වන නිසා. එයාගේ පහළින් තිබෙන ප්‍රතිරෝධ අගය වෙනස් වීම කියන කාරණාව මත මෙයාගේ විභවය වෙනස් වෙනවා. මෙයාගේ විභවය වෙනස් වන විට V1 ඍණ V2 V1 ඍණ V2 ඔන්න විභව අන්තරය වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ අගයට අනුරූපීව V0 set සංතෘප්ත V0 set ඔන්න ධන හෝ ඍණ කලාපයට ගමන් කරනවා. ඒ ධන හෝ ඍණ කලාපයට ගමන් කරලා මෙන්න මේ බල්බ දෙක දැල් වෙනවා. මේ බල්බ දෙකෙන් එකක් දැල් වෙනවා. ධන V0 set ආවහම රතු පාට බල්බය පෙරනැඹුරු වෙලා රතු පාට බල්බය දැල් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඍණ V0 set ආවහම මේ කොළ පාට බල්බය පෙරනැඹුරු වෙලා කොළ පාට බල්බය දැල් වෙන්න පටන් ගන්නවා. මෙන්න මෙයාගේ NTC එකෙන් ලබා දෙන ප්‍රතිරෝධය උෂ්ණත්වයත් එක්ක අණුව මේ ප්‍රතිරෝධ වෙනස් වන ආකාරය අනුව වැඩි උෂ්ණත්වයකදී එක බල්බයකුත් අඩු උෂ්ණත්වයකදී තව බල්බයකුත් ආකාරයට උෂ්ණත්වය වැඩි වන අවස්ථාවේදී එක පැහැයකුත් උෂ්ණත්වය අඩු වන අවස්ථාවකදී තව පැහැයකුත් මෙන්න මේ ආකාරයට මේ පරිපථ සැකැස්මෙන් වෝල්ටීයතාවන්ට අනුව බල්බ දැල්වීමක් අපට ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. කොච්චර ලස්සනද බලන්න. මේ තිබෙන්නේ මොන අවස්ථාවේද? මේ තිබෙන්නේ විවෘත පුඩු අවස්ථාවේ. මේ තිබෙන්නේ මොන අවස්ථාවේද? විවෘත පුඩු අවස්ථාවේ තමයි මේ තියෙන්නේ. අපි තවත් ඉදිරියට යමු. ආලෝක සංවේදී පරිපථයක්. මෙන්න මෙතෙන්ට සම්බන්ධ කරන්නේ මොකද්ද? LDR. LDR එකක්. ආලෝක සංවේදී පරිපථයක්. ආලෝකයට අනුව මෙන්න මේ ස්ථානයේ ප්‍රතිරෝධය වෙනස් වෙලා V2 විභවය වෙනස් කරගන්නවා. V1 විභවය නියතයි. ඊට අදාළව ඔන්න සකස් වෙනවා V1 ඍණ V2 අගයක්. ආලෝකයේදී අඩු ප්‍රතිරෝධයකුත් අඳුරේදී වැඩි ප්‍රතිරෝධයකුත් කවුරු සකස් කරගන්නවද? LDR එක සකස් කරගන්නවා. ඊට අනුරූපීව V1 ඍණ V2 විභව අන්තරය සකස් වෙනවා. V1 ඍණ V2 විභව අන්තරයට අනුව V0 සකස් වීම සිදු වෙනවා. ඊට අදාළව කවුරු සකස් වෙනවද? V0 සකස් වීම සිදු වෙනවා. ප්‍රතිදානය සකස් වෙනවා. මේ ප්‍රතිදානය සකස් වෙලා ඒ ප්‍රතිදානය ලැබෙන්නේ එක්කෝ ධන සංතෘප්තයක් එහෙම නැත්නම් ඍණ සංතෘප්තයක්. එක්කෝ ලැබෙනවා ධන සංතෘප්තයක් එක්කෝ ලැබෙනවා ඍණ සංතෘප්තයක්. ඊට අදාළව මෙන්න මේ green and red බල්බ දෙකෙන් එකක් පෙර නැඹුරු වෙලා එය දැල් වෙනවා. එකක් පසු නැඹුරු වෙනවා. එහෙනම් පෙර නැඹුරු වෙන බල්බය දැල් වෙනවා. ඒ පෙර නැඹුරු වීම සිදුවන්නේ මෙන්න මෙයාගේ LDR එකේ ප්‍රතිරෝධය වෙනස් වීම මත. LDR එක මොකක් මතද දුවේ පුතේ? ප්‍රතිරෝධය වෙනස් වීම මත. LDR එකේ ප්‍රතිරෝධය වෙනස් වීම මත මේ බල්බය දැල් වෙද්දී පෙර නැඹුරු වීම පසු නැඹුරු වීම වෙලා එක්ක green බල්බය එහෙම නැත්නම් red බල්බය දැල්වීම සිදුවන බව දුවේ පුතේ තේරුම් ගන්න. ස්පර්ශක සංවේද පරිපථයක් ලෙස භාවිතා කරනවා. ස්පර්ශක සංවේද පරිපථයක් වුණ තවත් කාරකාත්මක වර්ධකයක් භාවිතා කරන ආකාරයක්. දැන් මේ ස්ථානයේ තියෙන මොකක්ද? V2. මේ ස්ථානයේ තියෙන මොකක්ද? V1. මේ ස්ථානය ස්පර්ශ කරන අවස්ථාවේදී V1 හි ප්‍රතිරෝධය හා සමග V1 විභවය වෙනස් වීමක් සිදු වෙනවා. ඊට අදාළව V1 ඍණ V2 අගය ධන හෝ ඍණ තත්වයට ස්පර්ශ කරන අවස්ථාවේදී සහ ස්පර්ශ නොකරන අවස්ථාවේදී පත් වෙනවා. ස්පර්ශ කරන අවස්ථාවේදී එක් අගයකුත් ස්පර්ශ නොකරන අවස්ථාවේ තවත් අගයකුත් පත් වෙලා ඊට අදාළව මෙන්න මේ පරිපථය
ධන සංතෘප්ත හෝ ඍණ සංතෘප්ත වීම සිදුවීමක් මෙහිදී අපට දැක් ගන්න පුළුවන්. ඊට අදාළව මේ සම්බන්ධ කර තිබෙන LED 1 සහ LED 2 බල්බ දෙක දැල් වෙන්න පටන් ගන්නවා. LED 1 බල්බය සහ LED 2 බල්බය දැල් වෙන්න පටන් ගන්නවා. එතකොට ස්පර්ශ කරන අවස්ථාවේදී එක LED බල්බයකුත් ස්පර්ශ නොකරන අවස්ථාවේදී තව LED බල්බයකුත් වෙනත් පැහැයකින් දිස් වෙලා ඔන්න ස්පර්ශයට සංවේදීව පරිපතයක් නිර්මාණය වීමේ හැකියාවක් මේ සමග ලැබෙනවා. බලන්න මේ කාරකාත්මක වර්ධක කොච්චර පරාසයකදී අපි භාවිතා කර තියෙනවද කියලා. කාරකාත්මක වර්ධක කොච්චර පරාසයක භාවිතා කර තිබෙනවද කියලා. ඊළඟට අපි එනවා සංසන්දකයක් භාවිතයෙන් ප්‍රකාශ සංවේද පරිපතයක් ලබා ගැනීම. කාරකාත්මක වර්ධක භාවිතයෙන් ප්‍රකාශ සංවේදී පරිපතයක් ලබා ගැනීම අර ආකාරයෙන්ම තමයි. V1 V2 ස්ථාන දෙක. V1 ස්ථානය සහ V2 ස්ථානය. මේ V1 V2 ස්ථානයටත් අර ආකාරයටම LDR එකක් line dependent resistor එකක් භාවිතා කරමින් උෂ්ණත්වයට අනුකූලව ප්‍රතිරෝධය එම ස්ථානයේ වෙනස් වී V1 ඍණ V2 අන්තරය වෙනස් කර V1 ඍණ V2 අන්තරය වෙනස් කර ඊට ගැළපෙන පරිදි V0 අගය සකස් කර ගන්නවා. ඒ ගැළපෙන V0ට ගැළපෙන පරිදි LED පෙර නැඹුරු වීමක් හෝ පසු නැඹුරු වීමක් සිදු වෙලා LED බල්බය දැල්වීමක් නොදැල්වීමක් සිදු වෙනවා. මෙන්න මේකත් අපි ප්‍රකාශ සංවේදී පරිපතයක් සාදා ගැනීම කියන විශේෂ අවස්ථාව ගැන කතා කරනවා. බොහෝ විට මේ අවස්ථාවෙන් අපි කලින් සඳහන් කර පරිදි ගැටලුවක්, ඊටාම ලස්සන ගැටලුවක් එන්න පුළුවන්. මේ ආශ්‍රිත ගැටලුවක් අප මේ කොටස තුළදී ඔබ සමග හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි සාකච්ඡාට භාජනය කරනවා මෙන්න මෙහි ක්‍රියාදාමය මේ ආකාරයට LDR උපාංගයක් අඳුරේදී වැඩි ප්‍රතිරෝධයක්ද ආලෝකයේදී අඩු ප්‍රතිරෝධයක්ද පෙන්වයි. ආලෝකයේදී LDR හි ප්‍රතිරෝධය අඩු නිසා V1 වෝල්ටීයතාවය V2 වෝල්ටීයතාවයට වඩා අඩු වේ. V1 වෝල්ටීයතාවය V2 වෝල්ටීයතාවයට වඩා අඩු වේ. අඳුරේදී. එතකොට ආලෝකයේදී මේ කාර්ය වෙනවා අඳුරේදී. දැන් මේ V1 ඍණ V2 අගය ආලෝකයේදී සහ අඳුරේදී ධන ඍණ වෙනවා. ඒ ධන ඍණ වීම අනුව මෙයාගේ V0 සෙට් කරා ගමන් කරනවා ධන සංතෘප්තියක් හෝ ඍණ සංතෘප්තියක් කරා. ධන සංතෘප්තියක් හෝ ඍණ සංතෘප්තියක් කරා ගමන් කිරීම සිදු කරනවා. V0 සෙට් අගය. ධන සංතෘප්තියක් හෝ ඍණ සංතෘප්තියක් කරා ගමන් කිරීම සිදු කරනවා. ඒ අවස්ථාවේදී નિયમિત පරිදි බල්බය දැල්වීම සිදු වෙනවා. ඒ ධන සංතෘප්තියේ දැල්වෙන ආකාරයට LED සකස් කරන්නත් පුළුවන්. ඍණ සංතෘප්තියේ දැල්වෙන පරිදි මේ LED සකස් කරන්නත් පුළුවන්. අපිට ගැළපෙන පරිදි LED වෙනස් කර ගැනීමේ හැකියාව තිබෙනවා. එහිදී කියනවා එනම් අපවර්ත නොවන අග්‍රයේ විභවය අපවර්තක අග්‍රයේ විභවයට වඩා අඩු විට ප්‍රතිදාන වෝල්ටීයතාවක් සැපයුම් වෝල්ටීයතාවයේ අගය ගන්නා අතර ද්‍රව්‍යතාවයේ ඍණවන අතර ආලෝක විමෝචක ඩයෝඩය නොදැල්වේ. අන්න ඍණවන අවස්ථාවේදී ද්‍රව්‍යතාව ඍණවන අවස්ථාවේදී ආලෝක විමෝචක ඩයෝඩය දැල්වෙන්නේ නැහැ. ඒ දැල්වෙන්නේ නැත්තේ මෙයා පසු නැඹුරු වන නිසා. ඒ නිසා නිරන්තරයෙන්ම මෙයා පෙර නැඹුරු තත්වයේ එහෙම නැත්නම් මේ LED නිරන්තරයෙන්ම පෙර නැඹුරු තත්වයට පත් වෙන විට මෙයාට පෙර නැඹුරු තත්වයට පත් වෙන පොතේ මෙයාට ධන විභවයක් ලැබෙන්න ඕන. V0 සෙට් ධන අවස්ථාව වන විට මේ LED දැල්වෙනවා. V0 සෙට් ධන අවස්ථාවේදී මෙයා පෙර නැඹුරු වීමක් සිදුවන බව මතක තබා ගන්න. LDR උපාංගයේ අඳුර ලැබෙන විට එහි ප්‍රතිරෝධය වැඩි වන නිසා LDR උපාංගය හරහා වෝල්ටීයතාවය වැඩි වේ. එනම් අපවර්තක නොවන අග්‍රයේ විභවය අපවර්තක අග්‍රයේ විභවයට වඩා වැඩි වේ. අන දැන් ඊළඟ අවස්ථාව. ආලෝකය ලැබෙන අවස්ථාවයි අඳුර ලැබෙන අවස්ථාවයි. මේ
LED දැන් දැල් වෙනවා V1 ඍණ V2 අන්තරය ධන වුණාම. V1 ඍණ V2 අන්තරය ධන වෙනවා LDR යට අඳුර ලැබෙන අවස්ථාවේදී. LDR එක මතට ආලෝකයේ පතිත වන අවස්ථාවට වඩා LDR එක මතට අඳුර වැටෙන විට V1 ඍණ V2 අන්තරය ධන වෙනවා. ධන වෙලා V0 set අගයත් ධන වෙන්න පටන් ගන්නවා. V0 set අගය ධන වෙන්න පටන් ගත්තාම මෙයා පෙර නැඹුරු වෙලා මේ ආකාරයට පෙර නැඹුරු වෙලා LED මොනවා වෙන්න පටන් ගන්නවද? LED දැල් වෙන්න පටන් ගන්නවා. LED දැල් වෙන්න පටන් ගන්නවා. පෙර නැඹුරු වෙලා LED දැල් වෙන්න පටන් ගන්නවා. මෙහි ප්‍රතිදානයට පිළිවයනක් යොදා ගැනීමෙන්ද පරිසරයේ ආලෝක තත්ත්වයට අනුව යම් උපකරණයක් ක්‍රියා කරවිය හැකියාව ඇත. දැන් ඔබ දන්නවා රිලේ සර්කිට් එකක් ගැන. දැන් මෙයාගේ V0 ගෙන් ලැබෙන්නේ කිසියම් කුඩා වෝල්ටීයතාවයක්. එයාගෙන් අපට හැකියාව තියෙන LED ක් වගේ දෙයක් දල්වා ගන්න. නමුත් විශාල මෝටරයක්, විශාල උපකරණයක්, විශාල බල්බයක්, කිසියම් යන්ත්‍රයක් මේ ආලෝකයට අනුව ක්‍රියාත්මක කරවා ගැනීමට අපිට එතෙන්ට පිළිවයනක් රිලේ සර්කිට් එකක් යෙදීමේ හැකියාව තියෙනවා. පිළිවයන දඟරයට සමාන්තරව පසුනැඹුරු කළ ඩයෝඩයක් යොදාගත යුත්තේ පිළිවයන දඟරයේ ප්‍රතිවිද්‍යුත්ගාමක බලයෙන් උපාංග විනාශ වී යාම වළක්වා ගැනීම සඳහායි. මේ අපේ කාරණාව ට්‍රාන්සිස්ටර් පාඩමේදී ඉගෙනගෙන හමාරයි. පිළිවයන සර්කිට් එකක් මේ ආකාරයෙන් යොදා ගැනීමේදී මෙන්න මෙයට මේ ආකාරයට ධාරාව මේ පැත්තට ගමන් කරනවා කියලා හිතන්න. පිළිවයනය හරහා මෙන්න මේ පසුනැඹුරු අවස්ථාවේදී තිබෙන මේ වගේ ඩයෝඩයක් පිළිවයන දඟරයත් එක්ක සමාන්තරගතව යොදා ගන්න කියන කාරණාවත් විශේෂයෙන්ම සඳහන් කරනවා පිළිවයන එහෙම නැත්නම් රිලේ සර්කිට් එකක් පිළිබඳව සාකච්ඡා කිරීමේදී. ඊළඟට අපි එනවා NE 741 කාරකාත්මක වර්ධකයේ භාවිතා කොට ඉහත රූපයෙන් දැක්වෙන පරිපතය ව්‍යාපෘතිපූර්වක සකස් කරන්න. V1 ස්ථානයේ වෝල්ටීයතාවය මල්ටිමීටරයකින් මැනගන්න. අන්න දැන් අපි ව්‍යාපෘතිපූර්ව ප්‍රොජෙක්ට් බෝඩ් එක මෙන්න මේ පරිපතය එකලස් කරලා අපිට ප්‍රායෝගිකව V1 V2 අගයන් දෙක මැනගන්න පුළුවන්. V1 V2 අගයන් දෙක මැනගෙන එයාගේ V1 ඍණ V2 අන්තරයට මැනලා මේ අන්තරය ඍණ වෙන අවස්ථාවේදී ප්‍රතිදානය ඍණ වෙනවා. V1 ඍණ V2 අන්තරය ධනවන අවස්ථාවේදී ප්‍රතිදානය ධන වෙනවා කියන කාරණාව අපිට සංඛ්‍යාත්මකව මැන ගැනීමේ හැකියාවකුත් තියෙනවා. අපිට සංඛ්‍යාත්මකව මැන ගන්නත් පුළුවන්. LDR වෙත ආලෝකය සපයා V2 අගය මල්ටිමීටරයකින් මැන ගන්න. ප්‍රතිදාන වෝල්ටීයතාවයේ ද්‍රවීයතාව සහිතව මැන ගන්න. LDR වෙත ලැබෙන ආලෝකය හරස් කර අඳුරු කර V2 වෝල්ටීයතාව මල්ටිමීටරයක් ආධාරයෙන් ද්‍රවීයතාව සහිතව මැන ගන්න. නිරීක්ෂණය මත ලැබුණු දත්ත මත නිගමනයකට එළඹෙන්න. නිරීක්ෂණය මත ලැබුණු දත්ත මත අපිට නිගමනයට ලැබෙන්න පුළුවන් අඳුර වැටෙන විට බල්බය දැල් වෙනවා. ආලෝකයේදී බල්බය නොදැල් වෙනවා. මේ කියන කාරණාව පරීක්ෂණාත්මකව අපි සංඛ්‍යාත්මකව අපිට දත්ත ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. විභාගයේදී සමහර අවස්ථාවලදී ප්‍රායෝගික පරීක්ෂණයක් දුවේ පුතේ ඔබට එනවා. මේ ප්‍රායෝගික පරීක්ෂණ වලට මේ පරිපත සටහන් ලබා දීලා ඒ පරිපතය ව්‍යාපෘති පූර්වක එකලස් කරන්නත් ඔබට එනවා. ව්‍යාපෘති පූර්වක එකලස් කරන්නත් එනවා. පරිපත සටහනක් දෙනවා. ව්‍යාපෘති පූර්වයක් දෙනවා. ව්‍යාපෘති පූර්වයේ නිවැරදි ආකාරයට එකලස් කරන්නත් එනවා. ඒ නිසා මේ වාගේ අග්‍ර හඳුනා ගැනීම ව්‍යාපෘති පූර්වයට සම්බන්ධ කරන ආකාරය නිවැරදිව කරන ආකාරය පිළිබඳව විශාල අවබෝධයක් ඔබට තිබිය යුතුයි. බල වර්ධක ලෙස කාරකාත්මක වර්ධක භාවිතා කිරීම. මොකද්ද පුතේ බල වර්ධකයක් ලෙස කාරකාත්මක වර්ධකයක් භාවිතා කරනවා කියලා කියන්නේ? කාරක වර්ධක සංසන්දක ලෙස භාවිතා කිරීම හැරුණ විට වැඩියම භාවිතා කරන්නේ වර්ධක ලෙසය.
වර්ධක වලින් අපවර්තක වර්ධක ලෙස වැඩි වර්ෂයෙන් භාවිතා වේ. අපි දැන් කතා කරලා තියෙනවනේ සංවෘත පුඩු අවස්ථාවක් ගැන. දැන් මේ දක්වා කතා කරේ විවෘත පුඩු අවස්ථාවක් ගැන. සංවෘත පුඩු අවස්ථාවේදී ආකාර දෙකක් තියෙනවා. අපවර්තක වන වර්ධක, අපවර්තක නොවන වර්ධක කියලා ආකාර දෙකක් තියෙනවා. මෙන්න මේ ආකාර දෙක භාවිතා කරමින් වෝල්ටීයතාවක් වර්ධනය කිරීම, වර්ධනය කර ලබා ගැනීම බල වර්ධක ලෙස කාරකාත්මක වර්ධක භාවිතා කිරීම ලෙස හඳුන්වනවා. අපි ඒ සඳහා සමීකරණ ව්‍යුත්පන්න කරගත්තා. ඔබට මතක ඇති V0 සමානයි ඍණ RF යට R in වතාවක් V in ලෙසත් එක සමීකරණයක්. V0 සමානයි 1 ධන RF බෙදීම R in වතාවක් V in ලෙස තවත් සමීකරණයකුත් මේ ආකාරයෙන් භාවිතා කරා. ඔබට මතක ඇති. මේ ආකාරයෙන් අපි සමීකරණ දෙකක් නිර්මාණය කරගත්තා. RF බෙදීම R in වතාවක් V in 1 ධන RF යට R in වතාවක් V in ලෙස මේ අපවර්තන වන වර්ධක අපවර්තක නොවන වර්ධක ලෙස මේ ආකාරයෙන් සමීකරණ දෙකක් නිර්මාණය කරගත්තා. ඔබට මතක ඇති. වර්ධක ප්‍රතිලාභය වර්ධක ප්‍රතිලාභී තා පහසුවෙන් වෙනස් කළ හැකි වීමත් වර්ධක හායක හෝ අපවර්තක ලෙස භාවිතා කිරීමට හැකිවීමත් එසේම ප්‍රත්‍යාවර සංඥාවෙන්ම සරල ධාරාවද වර්ධනය කළ හැකිවීමත් නිසා අපවර්තක වර්ධක ලෙස කාරකාත්මක වර්ධක භාවිතා කිරීමට වැඩි වශයෙන් සිදුවේ. අපවර්තක වර්ධක තමයි වැඩිපුරම මේ බල වර්ධක එහෙම නැත්නම් සංඥා වර්ධනය සඳහා යොදාගන්නේ කියන කාරණාවත් දරුවනේ හොඳින් මතක තියාගන්න. ඒ සමගම අපි තවත් ඉදිරියට ගමන් කිරීමේදී කාරකාත්මක වර්ධකයක් බල වර්ධකයක් ලෙස භාවිතා කරන ආකාරයේ රූප සටහනක් ඔබට මෙහි දැක්වෙනවා. මේ පළමු රූප සටහන දෙස ඔබ අවධානය යොමු කරන අවස්ථාවේ සහ දෙවන රූප සටහන වෙත අවධානය යොමු කරන අවස්ථාවේදී මෙන්න මේ සංඥා වර්ධනය සිදු කරන ආකාරය සඳහා පරිපත් සටහන් දැක්වන. අපි මේ පරිපත් සටහන් වලින් ඊටාම කුඩා පරිපත් සටහනක්, ඊටාම ප්‍රාථමික ගණයේ පරිපත් සටහන් තමයි භාවිතා කරන්නේ. සමහර විට මේ වීඩියෝ දර්ශන නරඹන මේ සිසුන් බොහෝ අවස්ථාවල පරිපත එකලස් කරන ඩයෝඩ ට්‍රාන්සිස්ටර් භාවිතා කරමින් පරිපත එකලස් කිරීමේ හැකියාව තියෙන දරුවන් විශේෂයෙන් ඉන්න පුළුවන්. නමුත් ඒ සා විශාල දුරකට අපි රැගෙන යන්නේ නැහැ. අපි මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව තුළදී සරල දැනුම් ප්‍රමාණයක් පමණයි ඔබට ලබා දීමට බලාපොරොත්තු වන්නේ. සරල දැනුම් ප්‍රමාණය ටිකෙන් ටික දියුණු කරගනිමින් ඔබේ ඉලෙක්ට්‍රොනික දැනුම ඉදිරියේදී විශාල වශයෙන් දියුණු කර ගැනීමට මේ වීඩියෝ දර්ශන මාලාව පාඩම් මාලා විශේෂයෙන් ඔබට දුවේ පුතේ හේතු වේවි. දැන් අපි එනවා ඊළඟට කාරකාත්මක වර්ධකය ස්විච් එකක් ලෙස භාවිතා කරන ආකාරය. මේ කාරකාත්මක වර්ධකය ස්විච් එකක් ලෙස භාවිතා කරන ආකාරය අපි මේ විදිහට සාකච්ඡා කරා. ඒ තමයි කාරකාත්මක වර්ධකයේ විවෘත පුඩු අවස්ථාවේදී ධන සංතෘප්ත වීමත් ඍණ සංතෘප්ත වීමත් V0 අගය ප්‍රතිදානය. මේ අවස්ථාවේදී ස්විචීකරණය සඳහා එක අවස්ථාවක් ඔන් ලෙසත් එක අවස්ථාවක් ඕෆ් ලෙසත් භාවිතා කරන්න පුළුවන් අර ට්‍රාන්සිස්ටරය වගේ. අපි බලමු මේ සිදු කරන ආකාරය. මෙන්න මේ රූප සටහන දෙස ගත්තාම V1 ඍණ V2 අගය ප්‍රදානයට අදාළව V1 ඍණ V2 අගය ධන වෙන විට V0 ප්‍රතිදානය ධන සංතෘප්තියක් වන අවස්ථාවද V1 ඍණ V2 ප්‍රදානය ඍණ වන අවස්ථාවේදී ඍණ සංතෘප්තියක්ද කරා ළඟා වන බව ඔබට පැහැදිලි. මෙයාගේ මේ රේඛීය කලාපය ඊටාම කුඩා නිසා මෙය පෙන්වා නැහැ. මෙයාගේ රේඛීය කලාපය ඊටාම කුඩායි. මෙයාගේ රේඛීය කලාපය ඊටාම කුඩා නිසා මෙය පෙන්වා නැහැ. ඒ නිසා මෙය ධන සංතෘප්ත ඍණ සංතෘප්ත කලාප දෙකට තමයි වෙන වශයෙන් නිරන්තරයෙන්ම ගමන් කරන්න උත්සාහ කරන්නේ. මෙන්න මේ ආකාරයට ප්‍රකාශ කරනවා කාරකාත්මක වර්ධකයේ ස්විච් එකක් ලෙස භාවිතා කිරීම කියන කාරණා. විවෘත පුඩු තත්ත්ව යටතේ ක්‍රියා කරන කාරකාත්මක වර්ධකයක සංක්‍රාමන ලාක්ෂණිකය සලකා බැලීමේදී එය රේඛීය වර්ධකයක් ලෙස ක්‍රියා කරන ප්‍රධාන වෝල්ටීයතා හෙවත් ආන්තර වෝල්ටීයතා පරාස ඉතා කුඩා වේ. ප්‍රධාන වෝල්ටීයතා හෙවත් ආන්තර වෝල්ටීයතා පරාසය කුඩා වේ. කියන්නේ V1 ඍණ V2 වගේ දුවේ පුතේ ඔබ දන්නවා. මේ V1 ඍණ V2 වගේ මයික්‍රෝ වෝල්ට් තරම් ප්‍රමාණයක් තමයි වර්ධනය සඳහා ලබා දෙන්නේ.
ඊට වඩා වැඩි වුණ ගමන් එක්ක ධන සංතෘප්ත වෙනවා ඍණ සංතෘප්ත වෙනවා. සමේ රේඛීය පරාසය කුඩයි. ඒ රේඛීය පරාසය වැඩි කර ගැනීම සඳහා තමයි විවෘත පුඩු අවස්ථාව අපි සංවෘත පුඩු අවස්ථාවට පත් කරේ. විවෘත පුඩු අවස්ථාව මොන අවස්ථාවටද දුවේ පුතේ? සංවෘත පුඩු අවස්ථාවට පත් කරේ. ඒ රේඛීය කලාපය වැඩි කර ගැනීම සඳහා. නමුත් ඒ රේඛීය කලාපය අඩුවීම අපට වාසිදායකයි ස්විච් එකක් ලෙස භාවිතා කරන්න. අපිට අවශ්‍ය වර්ධනයක් නෙවෙයි එක්ක ධන සංතෘප්තියක් ඍණ සංතෘප්තියක් ලැබීම. එය නොසලකා හැරිය විට කාරකාත්මක වර්ධකය ධන සහ ඍණ සංතෘප්ත අවස්ථා ක්‍රියාත්මක වන අතර එවිට ප්‍රතිදාන වෝල්ටීයතාවය සැපීම් වෝල්ටීයතාවයට ආසන්න ධන සහ ඍණ නියත අගයන් දෙකක පවතී. අන්න සැපීම් වෝල්ටීයතාවට ආසන්න ධන සහ ඍණ අගයන් දෙක පවතී. දැන් අපි කිව්වා සැපීම් වෝල්ටීයතාව ඉක්මවා යන්නේ නැහැ. V නෝට් අගේ සැපීම් වෝල්ටීයතාවය හෝ ඊට වඩා පොඩ්ඩක් අඩුයි. ඒ කොහොමද ලබා දෙන්නේ? මේ V නෝට් අගයෙන් මෙන්න මේ ආකාරයේ V නෝට් අගයෙන් දුවේ පුතේ V නෝට් අගයෙන් කිසියම් වෝල්ටේජ් එකක් අඩු වෙනවා. අඩු වෙලා තමයි V නෝට් සෙට් වෙන්නේ. V නෝට් සෙට් වෙන්නේ. අපි උදාහරණයක් විදියට V නෝට් අගය සැපීම් විභවාන්තරය 15යි කියලා ගමු. 15 වෙන්නේ 1.5ක් අඩු වුණාම කීයක් වෙනවද? 13.5ක් V ධන හෝරින බවට පත් වෙනවා සංතෘප්ත වෝල්ටීයතාවය. කිසිම අවස්ථාවක මේ සංතෘප්ත වෝල්ටීයතාවය 15 ඉක්මවා යනවද? 15 ඉක්මවා යන්නේ නැහැ. සංතෘප්ත වෝල්ටීයතාවය 15 කිසි විටකත් ඉක්මවා යනවද? ඉක්මවා යන්නේ නැහැ. ඒ කාරණාව තේරුම් ගන්න. ඒ වගේම කාරක වර්ධකයේ කාරකාත්මක වර්ධකයේ අපවර්ත නොවන ප්‍රදානෙහි අග්‍රේ විභවය V1 සහ අපවර්ත ප්‍රදානග්‍රේ විභවය V2 විශාලත්වය අනුව ප්‍රතිදාන වෝල්ටීයතාවයේ අගය වෙනස් වේ. V1 ඍණ V2 විශාල වන විට ප්‍රතිදාන වෝල්ටීයතාවය ධන සංතෘප්තයක්ද? V1 ඍණ V2 අගය මේ V1 ඍණ V2 වගේ අපි කලින් සඳහන් කළ විට ධන වෙනකොට යන්නේ ධන සංතෘප්තයක්. ධන සංතෘප්ත කරා. V1 ඍණ V2 අගය ඍණ වෙන විට යන්නේ මොන කලාපයටද? ඍණ සංතෘප්තයක් කරා ළඟා වෙනවා. ඒ කාරණාව තමයි මේ කියන්නේ. ධන සංතෘප්තයේදී ස්විච් එකක් ලෙස ඔන් ගන්නවා නම් ඍණ සංතෘප්තයේදී අපිට මේ ස්විච් එක ඕෆ් ලෙස ගන්න පුළුවන්. මේ ඔන් අවස්ථාවද මේ ඕෆ් අවස්ථාවද ලෙස අපිට විශේෂයෙන් පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ අණුව ප්‍රධාන වෝල්ටීයතා දෙකේ විශාලත්වය අණුව ප්‍රතිදාන වෝල්ටීයතාවයේ ලකුණ වෙනස් වීම සිදුවන අතර එහිදී ප්‍රතිදාන වෝල්ටීයතාවයේ දිශාව මාරු වීම සිදුවේ. මේ தත්ත්වය යටතේ කාරකාත්මක වර්ධකයේ දිශා මාරු වීමේ යතුරක් ලෙස භාවිතා කර හැක. අන්න දිශා මාරු වීමේ යතුරක් ධන ඍණ වෙනවා. ඒ අවස්ථා දෙකට on off ලෙස අපිට භාවිතා කළ ස්විච් පරිපතයක් ලෙස ලෙහෙසියෙන් පහසුවෙන් නිර්මාණය කර ගැනීමේ හැකියාව දරුවනේ ලැබෙනවා. ඊළඟට ඕන නැවත වතාවක් අපි කාරකාත්මක වර්ධකයක් වෝල්ටීයතා සංසන්දකයක් ලෙස කොහොමද භාවිතා කරන්න කියන කාරණාවට නැවත වතාවක් එමු. කාරකාත්මක වර්ධක අපවර්ත නොවන ප්‍රධාන අග්‍රයේහි විභවයේ සහ අපවර්තන අග්‍රයේ විභවයේ විශාලත්වය පදනම් කරගෙන ය ස්විච් එකක් ලෙස භාවිතා කරනු ලැබේ. අපි මේක දන්නවා. කාරකාත්මක වර්ධක සංසන්දකයක් ලෙස භාවිතා කරන ආකාරය අපි මේදී කතා කරලා තියෙන්නේ. මෙහිදී සිදුවන මේ විභව දෙකේ විශාලත්වය සංසන්දනය කිරීම වන අතර ඒ සඳහා වර්ධක විශේෂයක් භාවිතා කරන විට වෝල්ටීයතා සංසන්දකයක් හෙවත් වෝල්ටීයතා සසඳුවක් ලෙස ප්‍රකාශ කරයි. සසඳුවක් V1 V2 අග්‍ර දෙකේ වෝල්ටීයතාව සංසන්දනය කරන්න පුළුවන් සසඳුවක් ලෙස. කොහොමද සංසන්දනය කරන්නේ? V1ට V2 ගේ විශාලත්වය අනුව ප්‍රතිදානය V නෝට් ධන සංතෘප්ත වනවාද ඍණ සංතෘප්ත වනවාද කියන කාරණාව අපට ප්‍රකාශ කරන්න පුළුවන්. වෝල්ටීයතා සංසන්දකයක් ලෙස භාවිතා කිරීමට විශේෂයෙන්ම නිර්මාණය කර ඇති කාරකාත්මක වර්ධක වෙළඳපොලේ ඇත. LM 311 යනු එවැනි එක් කාරකාත්මක වර්ධක විශේෂයකි. LM 311 කියන්නේ එවැනි කාරකාත්මක වර්ධක විශේෂයක් බව දුවේ පුතේ මතක තියාගන්න.
ඒ කාරණාවත් එක්ක ඕන තවත් අපි කාරණාවකට එනවා කාරකාත්මක වර්ධක වෝල්ටිය වර්ධක ලෙස වෝල්ටියතා වර්ධක ලෙස. දැන් අපි මේ දක්වා කතා කරේ සංසන්දක සුවිචක උෂ්ණත්ව සංවේදක ලෙස විවෘත පුඩු අවස්ථාවේ. දැන් සංවෘත පුඩු අවස්ථාවේ මෙන්න කාරකාත්මක වර්ධක ක්‍රියාවලිය සඳහා භාවිතා වන ආකාරය පිළිබඳව සාකච්ඡා කරනවා. විවෘත පුඩු තත්ත්වය යටතේ ක්‍රියා කරනු ලබන කාරකාත්මක වර්ධකයක් වෝල්ටියතා වර්ධකයක් ලෙස යොදා ගැනීම ප්‍රායෝගික වශයෙන් සාර්ථක කාර්යයක් නොවන බව ඉහත විස්තර කර ඇත. මේ කාරකාත්මක වර්ධකය වර්ධක ක්‍රියාවලියට විවෘත පුඩු අවස්ථාව යෝග්‍ය නැහැ. එයට හේතු අපි දන්නවා. ඒ සානේ අපි මොකද්ද පුතේ කරේ? මේ කාරකාත්මක වර්ධකය ප්‍රතිපෝෂණය කරලා සංවෘත පුඩු තත්වයට පත් කරගනු ලැබුවේ. එම කාර්ය ඵලදායී ලෙස සිදු කර ගැනීම සඳහා සංවෘත පුඩු තත්ත්වය යටතේ ක්‍රියා කරනු ලබන කාරකාත්මක වර්ධකයක් ඍණ ප්‍රතිපෝෂණ ක්‍රියාවලියට පදනම් කරගත්තා. ඍණ ප්‍රතිපෝෂණ ක්‍රියාවලියට පදනම් කරගත්තා. මෙලෙස ක්‍රියා කරනු ලබන කාරකාත්මක වර්ධකයක් ප්‍රධාන වෝල්ටියතාවේ දිශාව ලකුණ එලෙසම පවතින ලෙස වර්ධනය කර ගැනීමටත් ප්‍රධාන වෝල්ටියතාවය අපවර්තනය කර වර්ධනය කර ගැනීමටත් යෙදී විය හැකිය. ඉහත සඳහන් කළ ආකාර දෙකට සාමාන්‍ය ප්‍රමාණයේ වෝල්ටියතාවක් වර්ධනය කර ගැනීම සඳහා යොදා ගනු ලබන කාරකාත්මක වර්ධක පරිපත දෙවර්ගයක් පිළිබඳව පහත විස්තර කර ඇත. ඒ කාරකාත්මක වර්ධක දෙක මොකද්ද පුතේ? අපවර්තන වන වර්ධක සහ අපවර්තන නොවන වර්ධක. මේ සිද්ධාන්ත කාරණා ඊටම වැදගත්. මොකද පුතේ ඔබට විභාගෙදී ගණන් හදන්නත් වෙනවා. සමහර විට මේ සිද්ධාන්ත කාරණා පැහැදිලි කරලා විස්තර කරලා ලියන්නත් වෙනවා. මේ සඳහා සූදානම් විය යුතුයි. මෙම පරිපත දෙවර්ගයේහිම ප්‍රතිරෝධ දෙකක් භාවිතා කරනු ලබන අතර එක් ප්‍රතිරෝධයක් එක් ප්‍රධාන අග්‍රයක් සමගත් අනෙක් ප්‍රතිරෝධය ප්‍රතිපෝෂණය සඳහා යොදා ඇති ප්‍රතිදාන අග්‍රය සමගත් එක් ප්‍රධාන අග්‍රයක් සම්බන්ධ කරන බාහිර පුඩුවක් යොදා ඇත. මේ පුඩුව පිළිබඳව දන්නවා. ප්‍රතිපෝෂණ පුඩුව ගැන දන්නවා. RF සහ RIN ගෙන් සමන්විත වූ පුඩුවක් මේ ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය සඳහා භාවිතා කරනවා. මෙහිදී ප්‍රධාන ප්‍රතිරෝධයක් සහ ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධයක් මේ කාර්ය සඳහා භාවිතා කර තිබෙනවා. අපේ ඊට පැහැදිලිව ඔබ සමග දුවේ පුතේ සාකච්ඡා කරා. මීට අමතරව ප්‍රත්‍යාවර්ත වෝල්ටියතා වර්ධනය කිරීමේදී පමණක් ප්‍රධාන සහ ප්‍රතිදාන අග්‍ර සමග ඈඳුම් ධාරිත්‍රක සම්බන්ධ කරු ලබන අතර ඒවා මගින් ප්‍රධාන අග්‍ර හරහා කාරකාත්මක වර්ධකය තුළට සරල ධාරා ගැලීම වැළැක්වීමත් ප්‍රතිදාන අග්‍රයේ ඉවතට සරල ධාරා ගැලීම වැළැක්වීමත් සිදු කරයි. මේ ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටියතා සම්බන්ධ කිරීමේදී ඔබට මතක ඇති ට්‍රාන්සිස්ටරේත් ප්‍රධාන අග්‍ර සහ ප්‍රතිදාන අග්‍රවලට ධාරිත්‍රක ඇඳුවා. මේ ඇඳුම් ධාරිත්‍රක භාවිතා කරේ කුමක් සඳහාද? කාරකාත්මක වර්ධකය ක්‍රියාත්මක වීම සඳහා යොදනු ලබන සරල ධාරාව. මේ ප්‍රධාන ප්‍රත්‍යාවර්ත ධාරාව ප්‍රතිදාන ප්‍රත්‍යාවර්ත ධාරාවත් එකතු වී ප්‍රධාන සංඥාවන් විකෘති වෙන්න පුළුවන්. මේ වැළැක්වීමට ධාරිත්‍රක යොදවා මන්ද ධාරිත්‍රක හරහා ප්‍රත්‍යාවර්ත ධාරා ගලා ගියත් සරල ධාරා ගලාගෙන යාමේ හැකියාවක් නොමැතිකම නිසා මේ කාර්යය පහසුවෙන් ට්‍රාන්සිස්ටර් වල වගේම කාරකාත්මක වර්ධකවලත් යෙදීමේ හැකියාවක් දුවේ පුතේ තිබුණා. මේ කාර්යය හොඳට මතක තියාගන්න. කාරකාත්මක වර්ධකය අනුගාමී වර්ධකයක් ලෙස භාවිතා කිරීම. දැන් ඔබ සමීකරණ ව්‍යුත්පන්න කරගත්ත අපවර්තන වන වර්ධක සහ අපවර්තන නොවන වර්ධක සඳහා ඍණ RF at RIN එක ධන RF at RIN ඒ අවස්ථා දෙකේ සංවෘත පුඩු වෝල්ටියතා ලාභයන් මේ මතකයි. මේ මතකයත් නැවත අලුත් කර ගැනීම සමග අපවර්තන නොවන වෝල්ටියතා වර්ධකයක් ලෙස ක්‍රියා කරන කාරකාත්මක වර්ධක විශේෂ ආකාරයක් අනුගාමික ඒකක ලාභ වෝල්ටියතා වර්ධකයක් ලෙසද හඳුන්වනු ලබයි. අපවර්තන නොවන මෙන්න පුතේ තවත් ලස්සන නමක් අපවර්තන නොවන වෝල්ටියතා වර්ධකයට කියන නමක් තමයි ඒකක ලාභ. එයාගේ අපවර්තන නොවන වෝල්ටියතා
වර්ධකයේ සංවෘත පුඩු වෝල්ටියතාලාභය ඒ එක ධන RF RN. එක ධන RF RN. දැන් මෙයාගේ පරිපත සටහන දෙස අවධානය යොමු කරමු. මෙයාගේ පරිපත සටහන දෙස අවධානය යොමු කරාම ප්‍රතිපෝෂණය කරන්නේ කාගෙන්ද? ඍණට. ඍණෙන් ප්‍රතිපෝෂණය කරනවා. ඍණට ප්‍රතිපෝෂණය කරලා මෙන්න මෙයා මේ ආකාරයෙන් භූගත කරනවා. මෙතෙන්ට RF මෙතෙන්ට RN මෙයාගෙන් ලබා දෙනවා මේ ආකාරයට ප්‍රදානය. මේ පැත්තෙන් ප්‍රතිදානය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ප්‍රදානය ප්‍රතිදානය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ අගය එක ධන RFට RN අගය එකට සමාන වුවහොත් වර්ධනයක් සිදු වෙනවද? වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. ඒ කාරණා අපිට හොඳට මතකයි. එම සමීකරණයට අනුව ඒකක සංවෘත පුඩු ලාභයක් A සමාන 1යි. මෙන්න A කියන්නේ මොකද්ද? සංවෘත පුඩු වෝල්ටියතාලාභයට තමයි A කියන්නේ. ඒ එකක් ලබා ගැනීම සඳහා කාරකාත්මක වර්ධකයක් සම්බන්ධ කරනු ලබන ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධකයේ අගය ශුන්‍ය වීම RF ප්‍රධාන ප්‍රතිරෝධයේ අගය අපරිමිත ලෙස විශාල වීම හෝ විය යුතුය. ඒ අනුව සකස් කරගත් කාරකාත්මක වර්ධක පරිපතයක් පහත දැක්වේ. දැන් මෙයා එක වෙන්න මෙන්න මෙයා බිඳුව වෙන්න ඕනේ. මෙයාගේ අගය එක වෙන්න එක විතරක් ඉතුරු වෙන මෙයා බිඳුව වෙන්න ඕනේ. බිඳුව වෙන්න RF අගය බිඳුව වීම හෝ RN අගය අනන්තය වෙන්න ඕනේ. එහෙම වුණොත් එක ධන RFට RN කියන එක එකක් වෙනවා. එකක් වෙන අවස්ථාවේදී මේ Vin වෝල්ටියතාවයෙන් V out එකෙන් ලැබෙද්දී එකම අගයක් වෙලා දරුවෝ ලැබෙන්න පටන් ගන්නවා. සංවෘත පුඩු වෝල්ටියතා ලාභය එකක් වන මෙවැනි පරිපතයක ඇති වැදගත්කම වනුයේ එය අධික ප්‍රධාන සම්භාදනයක් සහ අඩු ප්‍රතිදාන සම්භාදනයක් පැවතීමයි. අපි දන්නවා කොහොමත් ප්‍රධාන සම්භාදනය වැඩි අගයකුත් ප්‍රතිදාන සම්භාදනය අඩු අගයකුත් කාරකාත්මක වර්ධකයක දැක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් ලෙස දුවේ පුතේ ගන්න පුළුවන්. එබැවින් අධික ප්‍රතිදාන සම්භාදනයක් සහිත පරිපත විශාල ප්‍රධාන සම්භාදනයක් සහිත පරිපත සම්බන්ධ කිරීමේදී සම්බාධක සිහනය මැච් කරනු ලබන උපාංගයක් ලෙස මෙවැනි අනුගාමිකයක් සම්බන්ධ කරනු ලැබේ. එහිදී මේ විශේෂයෙන් අවරෝධකයක් බෆර් ලෙස ක්‍රියා කරනු ලබයි. බෆර් එකක් අවරෝධකයක් ලෙස ක්‍රියා කරනවා කියලා අපි ප්‍රකාශයට පත් කරනවා. ඊළඟට විශේෂ අවස්ථාවක් මේ රූප සටහන දෙනවා සමාකලන වර්ධකයක්. කාරකාත්මක වර්ධකයක්. සමාකලන වර්ධකයක්. දැන් ඔබට පේනවා ඍණ අග්‍රයේදී ප්‍රතිපෝෂණය කරලා RN ප්‍රතිරෝධයට විවිධ ආකාර ප්‍රතිරෝධ සම්බන්ධ කරනවා. input 2 input 3 input 4 විදියට V1 V2 V3 V4 විවිධ ආකාර input ලබා ගන්නවා. දැන් මේ අවස්ථාවේදී කුමක්ද සිදුවන්නේ? මේ ඍණෙන් දෙන්නේ ප්‍රධානය ඍණෙන්. ඒ නිසා මීට අදාළ සමීකරණය අපවර්තක වන වර්ධකයක් V0 සමානයි ඍණ RFට RN වතාවක් Vin. එදී Vin අගය වෙනස් වෙන්න මේ කතා කරන සංවෘත පුඩු වෝල්ටියතා ලාභය වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. විවිධාකාර වෝල්ටියතා ලාභයන් සහිතව මේ ප්‍රදානය හරහා වෙන් කරාම ඉන්පුට් එක විවිධාකාර ආකාරයෙන් වර්ධනය වෙලා අවුට්පුට් එකක් විදිහට ගන්න පුළුවන්. මෙවැනි පරිපතයක් සමාකරණ වර්ධක පරිපතයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. දැන් මේ පිළිබඳව අධ්‍යයනය කිරීමේදී කාරකාත්මක වර්ධක යක් අපවර්ත වෝල්ටියතා වර්ධකයක් ලෙස භාවිතා කරමින් එකතු කිරීම සඳහා යොදාගත හැකි ඉහත රූපෙහි දැක්වෙන ආකාරයේ සමාකලන වර්ධක පරිපතයක් තැනිය හැක. එහිදී අපවර්තන ප්‍රධාන අග්‍රය සමග සමාන විශාලත්වය ඇති ප්‍රධාන ප්‍රතිරෝධ කිහිපයක් රූපයේ පරිදි සම්බන්ධ කරනු ලැබේ. අපවර්තන ප්‍රධාන අග්‍රය සමග සමාන විශාලත්වය ඇති ප්‍රතිරෝධ කිහිපයක් විශාලත්වය සමාන ප්‍රතිරෝධ කිහිපයක් සම්බන්ධ කරනවා. එම එක් ප්‍රතිරෝධය නිදහස් කෙරවරවල් වෙත
විවිධ අගයන් සහිත ප්‍රධාන වෝල්ටීයතා ලබා දෙන්න පුළුවන්. විවිධ අගයන් සහිත ප්‍රධාන වෝල්ටීයතා. දැන් ඕනනම් මේවා ප්‍රතිරෝධ වෙනස් කරන්නත් පුළුවන්. ප්‍රතිරෝධ R වෙනස් කරපු ගමන් සංවෘත පුඩු වෝල්ටීයතා ලාභය වෙනස් වෙනවා. එහෙම නැතුව R අගය නියතව තබා ගනිමින් මේ විවිධාකාර වෝල්ටීයතා දෙනවට ඊට ගැළපෙන පරිදි වෝල්ටීයතා වර්ධනය වීමක් සිදු වෙනවා. විවිධාකාර වෝල්ටීයතාවන් දෙන්න පුළුවන් ඉන්පුට් 1 හරහා, ඉන්පුට් 2 හරහා, ඉන්පුට් 3 හරහා, ඉන්පුට් 4 හරහා විවිධාකාර වෝල්ටීයතා දෙන්නත් පුළුවන්. එතකොට එකම ප්‍රධානය හරහා විවිධ අග්‍ර හරහා විවිධාකාර වෝල්ටීයතා ලබා දීමේ හැකියාවත් ඊට ගැළපෙන පරිදි මේ සංවෘත පුඩු වෝල්ටීයතා ලාභය වෙනස් කර ගැනීමේ හැකියාවත් මෙන්න මෙවැනි වර්ධක පරිපථ සටහනක දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක්. තරමක් අමාරු අවස්ථාවක දැන් අපි මේ ඔබට මේ පැහැදිලි කරන්නේ ගණන් හදන්න අවශ්‍ය පසුබිම් විභාග ප්‍රශ්නය නිර්මාණය වන පසුබිම් කිහිපයක් තමයි මේ සාකච්ඡා කරන්නේ. එවිට ප්‍රතිදාන වෝල්ටීයතාවය V naught සමාන ඍණ RF at R in ඍණ RF at R in V1 ධන V2 ධන V3 ධන V4 අගයන්ගෙන් ලැබෙනවා. ඒ අනුව ප්‍රතිදාන වෝල්ටීයතාව ප්‍රධාන වෝල්ටීයතා සියල්ලේම එකතුව ලෙස ලබා ගන්න පුළුවන්. දැන් අපි හිතමු මේ අගේ එකවර වෝල්ටීයතාවන් ප්‍රදානය කරා. වෙන වශයෙන් නැතුව එකවර ප්‍රදානය කරා. V1 ගෙන් V2 ගෙන් V3 ගෙන් V4 ගෙන්. හැබැයි මේ අවස්ථාවේදී මතක තියාගන්න R සමාන වෙන්න ඕනේ. R සමාන වෙන්න ඕනේ. මෙයාගේ එකතුවක් විදිහට මෙයා වර්ධනය වෙනවා. ඒ සඳහා තමයි මෙන්න මේ සමීකරණය ඉදිරිපත් කරලා තියෙන්නේ. ප්‍රධාන සියල්ලේගම එකතුව ගුණ කරනවා ඍණ RF at R ගෙන්. අන්න එතකොට ලැබෙනවා මොකද්ද? V naught අගය. මේත් තමයි විශේෂ අවස්ථාවක්. නමුත් මේ පරිපතයම භාවිතා කරමින් අප කලින් සඳහන් කර පරිදි ගණන් එනවා. විවිධාකාර අවස්ථාවල මේ R අගයන් වෙනස් කරනවා. වෙනස් කළා ඉන්පුට් 1 2 3 4 අවස්ථාවට වෙන වෙනමත් ගණන් නිර්මාණය කරමින් උදාහරණ ගණන් විභාගයට අහන්න පුළුවන් අවස්ථා තියෙනවා. පොත්පත්වල මෙවැනි ගණනුත් තිබෙනවා. අපි සමාලෝචන ප්‍රශ්නවලදී මේ ආකාරයේ ගණන් කිහිපයක් සාකච්ඡාවට භාජනය කරමු. දැන් මේ අපි කතා කරමින් සිටින්නේ කුමක් පිළිබඳවද? වර්ධකයක් ලෙස ආකාරයෙන් සංවෘත පුඩු අවස්ථාවේ භාවිතා කරන විදිය. අප ඊළඟ පරිච්ඡේදයේදී කාරකාත්මක වර්ධකය විවෘත පුඩු අවස්ථාව සංවෘත පුඩු අවස්ථාවට අදාළව උදාහරණ කිහිපයක් ඔබ සමග විස්තර කරමින් මේ අපි සාකච්ඡා කරලද තියර දැනුම ගණිතමය ගැටලු ආශ්‍රයෙන් ඔබට තවත් අවබෝධ කරන්න අපි උත්සාහ කරනවා.